හරි පුතේ සුබ දවසක්. අද අපි කතා කරන්නේ අපේ තාපේ පාඩමේ තියෙන තවත් වැදගත් ප්‍රැක්ටිකල් එකක්. පීඩනීය සත්‍යාපනය කරන එක නැත්නම් නියත උෂ්ණත්වයේදී වායුවක නියත වායු පරිමාවක උෂ්ණත්වයත් එක්ක පීඩනයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද නැත්නම් පීඩනයත් එක්ක උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධය කොහොමද කියන එක සත්‍යාපනය කරලා පෙන්නන එක. ඒ කියන්නේ චාල්ස් දෙවෙනි නියමය එහෙම නැත්නම් පීඩනීය සත්‍යාපනය කරන එක තමයි මේ ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ අපි. පීඩනීය සත්‍යාපනය කරන එක. එතකොට අපි දන්නවා අපි බලමු ඉස්සෙල්ලා මතක් කරගමු අපේ පීඩන නියමය කියන්නේ මොකක්ද කියලා. පීඩන නියමය කියලා කිව්වේ මෙහෙමයි. චාල්ස් කිව්වා අචල වායු ස්කන්ධයක් එයාගේ පරිමාව නියතයක් නම් මේකේ පීඩනය වැඩි කරනකොට මෙයාගේ නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි කරනකොට පීඩනය ඒකට සමානුපාතික විදිහට වැඩි වෙනවා කියන එක චාල්ස් කිව්වා. ඒ කියන්නේ P සමානුපාතිකයි T කියලා කිව්වා. P සමානයි අපි මේකේ සමානුපාතික ලකුණු නැති කියලා K කියලා ගත්තා. K වතාවක් T කියලා. ඒ කියන්නේ ඕනෑම වායුවක අචල වායු ස්කන්ධයක පරිමාව නියතයක් නම් පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර අනුපාතය නියතයක් වන විදිහට තමයි ඒ වායු පද්ධතිය හැසිරෙන්නේ. මේකෙන් අපි ගණන් හදන්න පුළුවන් වෙන්න ගන්නවා P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2. මේක අපි තියරි වලට කතා කරන සම්බන්ධතාවය. කට්ටිය පීඩනීය මේ සම්බන්ධව ගණන් හදන්නේ මෙන්න මේ සමීකරණය යොදාගෙන P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2. දැන් අපි යන්නේ මේක ඇත්තට මේ සම්බන්ධතාවය වළංගුයිද නැද්ද කියලා හොයන්න අපේ තියෙන ප්‍රැක්ටිකල් එක. අපි ප්‍රැක්ටිකල් එක අංක 24 සිලබස් එකේ තියෙන මෙන්න මේ ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරන්න තමයි අපි යන්නේ. එතකොට මේකෙදි ගත්තොත් එහෙම අපි ගන්නවා මේ කලින් තිබ්බ විෂය නිර්දේශයේ තිබ්බ ප්‍රැක්ටිකල් එකේදී නම් අපි නියත පරිමාවේ වායු උෂ්ණත්ව මානය තමයි අපි මේකට යොදාගන්නේ. නියත පරිමාවේ වායු උෂ්ණත්ව මානය. හැබැයි අපි මෙතනදී නියත පරිමාවේ වායු උෂ්ණත්ව මානය යොදාගන්නේ නැහැ. මොකද හේතුව රසදීය භාවිතයෙන් සිදු කරන ප්‍රැක්ටිකල් දෙකක් අපිට අයින් කරා. ඒක නිසා අපි මේ ප්‍රැක්ටිකල් එක කලින් තිබ්බ ව්‍යුහත් එක්ක නෙමෙයි කතා කරන අලුත්. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් එක අලුත් විදිහට චුට්ටක් වෙනස් කළා දැම්ම සිලබස් එකට. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක අර කලින් තිබ්බ එකත් එක්ක සංසන්දනය කළොත් නම් ගොඩක් ලේසි. මෙන්න මෙහෙම අපි ගන්නවා මේ පරීක්ෂණ සඳහා අවශ්‍යයි බීකරයක්. මේක ඇතුලේ නියත පරිමා වායු උෂ්ණත්ව මානය සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට බල්බයක් තියෙනවා ඒකේ. මේ බල්බේ කුඩා නලයක් භාවිතා කරලා දේශීය නලයක් තමයි භාවිතා කරන්නේ. පීඩනාමානයට සම්බන්ධ කරලා තියෙනවා. බාහිර නලේ මේ නලේ කුඩාම වෙන්න ඕනේ. ඒකට හේතු තියෙනවා. පීඩනාමානයට සම්බන්ධ කරලා තියෙනවා. පීඩනාමානය අපි මෙතනදී භාවිතා කරන්නේ බෝල්ටන් පීඩනාමානයක්. බෝල්ටන් පීඩනාමානයක් තියෙනවා. අපි මෙයාව අර සාමාන්‍ය ප්‍රැක්ටිකල් වල විදිහටම කම්බි දැලක් උඩ තියලා තෙපා උඩ තියන්නේ. කම්බි දැලක් උඩින් තියලා තෙපා උඩින් තියනවා. ඒකල මෙයාව රත් කරනවා. තාපය සපයනවා. කම්බි දැලක් උඩ තියලා තාපය සපයනවා මෙයාට. තෙපාව උඩ තියලා ඔය 1000 තියලා මේකේ අපි වතුර ද්‍රව්‍ය විද්‍යාව අපි භාවිත කරන ජලය උෂ්ණත්ව මානයක් භාවිතා කරනවා. උෂ්ණත්ව මානය ඔය කට්ටිය මතකයි නම් අපි මීට කලින් තාස්නීමේ සත්‍යාපනය කරනකොට අනුගමනය කරා ක්‍රියාපිළිවෙලක්. ඒ කියන්නේ වායු උෂ්ණත්වය මට මයින්න ඕනේ. ඒක නිසා අපි වායුවට ආසන්නයෙන් මේකේ අපි සාමාන්‍ය මේ වායු බල්බේ මැදට එන්න තමයි මේව සෙට් කරගන්නේ. ඒකල මේකේ මන්තයක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔය ටික තමයි අපේ ඇටෝම්. හරිද? මේ ඇටෝම් හදලා අපි බලමු මොකද කරන්න කියලා. මේකදී අපි භාවිතා කරනවා බෝල්ටන් පීඩනාමානය. මේ තියෙන එක බෝල්ටන් පීඩනාමානය. ආමානය මේ තියෙන වායු බල්බය ඇත්තට ප්ලාස්කුවක් තියෙන්නේ වායු බල්බය. කම්බි දැලක් උඩ තියෙනවා හොඳ රත් කරගන්න. මේ තියෙන තෙපාව මන්තයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මන්තය තියෙන්න ඕනේ. ඊට පස්සේ උෂ්ණත්ව මානයක් තියෙන්න ඕනේ. උෂ්ණත්ව මානය. ඔය ටික තමයි අපේ ඇටෝමට අවශ්‍ය වෙන
ටික හරිද අපි මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් අපි කරන්නේ මේක රත් කරනවා මේක රත් කරනකොට අපි දන්නවා p සමානුපාතිකයි තියෙන්නේ p සමානුපාතිකයි t p සමානුපාතිකයි t p සමානුපාතිකයි t p සමානයි kt නිසා අපි කරන්නේ තීට උෂ්ණත්වයත් එක්ක පීඩනාමානය ගන්නවා. එතන එනවා y සමානයි mx එකක්. y සමානයි mx එකක් ප්‍රස්ථාරයක් විදිහට එන්න ඕනේ. එතකොට සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක මම ප්‍රස්ථාරය අඳිනවා නම් මේක මේ විදිහට නෙමෙයි එන්නේ. මුලක්ෂය ආයනය ගන්න නෙමෙයි එන්නේ. පීඩනාමානයේ පාඨාංකයත් එක්ක උෂ්ණත්වයේ පාඨාංක අරගෙන කෙල්වින් කරලා ඒකත් එක්ක ප්‍රස්ථාරය අඳිනවා. සෙල්සියස් එකක් එක්ක ඇන්දොත් මේක කෙල්වින් එකත් එක්ක අඳින්නේ. सेल्सियस प्रस्तारයක් ඇන්දොත් එහෙම සෙල්සියස් ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ ප්‍රස්ථාරය අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. සෙල්සියස් ප්‍රස්ථාරයත් එක්ක තීටා සෙල්සියස් වලින් මැන්නොත් පීඩනය එන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ අපි කරන්නේ මේ පද්ධතිය සෙමින් රත් කරනවා. ඊටා සෙමින් රත් කරන ගමන් හොඳට මන්තනය කරනවා. මන්තනය කරන යනකොට මේ වායු බල්බේ උෂ්ණත්වය මේ වායු බල්බේ කියලා කියන්නේ මෙතන තියෙන වටාඩි ප්ලාස්කුවක් තමයි. වටාඩි ප්ලාස්කුවක් සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක් විතර සෙන්ටිමීටර් 500ක විතර කෙනෙක් තමයි මෙතනදී භාවිතා කරන්නේ. හරිද? එතකොට මේ බල්බය තුල තියෙන වාතයේ උෂ්ණත්වය තමයි මේ උෂ්ණතමානයෙන් මැනෙන්නේ කියලා අපි උපකල්පනය කරනවා. හේතුව ජලය හොඳට මන්තනය කරන නිසා ජලයේ උෂ්ණත්ව ව්‍යාප්තිය ඒකාකාරයි. ඒ වගේම මේ උෂ්ණතමානය බල්බයට ආසන්නයෙන් තියාගත්තා නම් අපි මනින්නේ බල්බය ඇතුලේ තියෙන වායුවේ උෂ්ණත්වයම කියලා අපි මේ උපකල්පනය කරනවා. ඒකල ඒ උෂ්ණත්වයට අදාළ පීඩනාමානයෙන් බෝඩන් පීඩනාමානයෙන් පාඨාංක ගන්න පුළුවන්. ඒ පීඩනයට අදාළව. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් පීඩනය සහ උෂ්ණතමානයේ පාඨාංකය සටහන් කරගන්න. පීඩනය සහ උෂ්ණතමානයේ පාඨාංකය උෂ්ණත්වයේ T කෙල්වින් වලින් සහ T උෂ්ණත්වයේ θ වලින් මැන්නොත් ඒක අපි කෙල්වින් කරන්න θ වලින් මැන්නොත් සෙල්සියස් වලින් මැන්නොත් ඒකට 273ක් එකතු කරලා කෙල්වින් වලින් සටහන් කරගන්නවා. ඒකලා පීඩනාමානයේ පාඨාංකය සටහන් කරගන්න. මේ විදිහට පාඨාංක යුගල් 6ක් විදිහට ලබා ගත්තාම අපිට මේකේ ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. ඔන්න ඔක තමයි පාඨාංක විදිහට ගන්න. ඒ ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයට එනවා නම් ඒකේ තේරුම තමයි උෂ්ණත්වයත් එක්ක මොකද වෙන්නේ? උෂ්ණත්වයත් එක්ක පීඩනය විචලනය ඒකාකාර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අදින්න ගත්ත සමීකරණේ y සමානයි mx පිළිපැදලා තියෙනවා. ඒ කියන්නේ p සමානුපාතිකයි t කියන එක අපිට සත්‍යාපනය කරගන්න පුළුවන්. ඒක ඇත්තයි කියන එක ඔප්පු වෙනවා ප්‍රස්ථාරය මේ විදිහට ආවොත්. මේක හෝ මේක මේ ප්‍රස්ථාර දෙකෙන් එකක් ආවොත් අපිට මේ ප්‍රස්ථාරය මේ විදිහේ වෙනවා කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? සරලයි ලේසි. මේක මීට වඩා අමාරු ක්‍රමයක් තමයි කලින් සිලබස් එකේ තිබ්බේ. ඒකත් මම මේ ප්‍රැක්ටිකල් එක ලියාගත්තට පස්සේ අවසානට ඒක තිබ්බේ කොහොමද කියලාත් මම කියලා දෙන්නම්. මොකද අපිට අර නියත පරිමාවේ වායු උෂ්ණතමානය කියලා උෂ්ණතමාන වර්ගවලදී අපි කතා කරන නිසා පොඩ්ඩක් ඒකත් දැනගන්න ඕන නිසා. එතකොට මේ විදිහට ඇටෝම සකස් කරගන්න මේකෙත් රත් කළ උෂ්ණතමානයෙන් පාඨාංක ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මං සෙල්සියස් 25 ඉඳලා පාඨාංක ගන්න පටන් ගන්නවා නම් මට සෙල්සියස් 30ට පළවෙනි පාඨාංක ඕනේ කියලා හිතන්නකෝ. මම 30 වෙනකන් උෂ්ණත්වය වැඩි කරලා මට මෙයාගේ පාඨාංක ගන්න බෑ. ඒක නිසා මං ඒ අදාළ උෂ්ණත්වයට වඩා අංශ කිහිපයක් වැඩි වෙන රත් කරලා බන්සන් 1000කේ නිවනවා. ඒ කියන්නේ මට 30 පාඨාංක ගන්න ඕන නම් මං 35ට විතර රත් කරනවා. ඒකල බන්සන් 1000කේ නිවලා නැත්තම් 1000ක ඉවත් කරලා හොඳට මන්තනය කරනවා. මං 1000ක ඉවත් කරලා හොඳට මන්තනය කරලා 30 විතර වෙනකොට අඩු වෙනකොට පේනවනේ පාඨාංකයක් තිබිට මෙයාගේ බෝඩ් නාමානේ පාඨාංකයක් අඩු වෙනවා. මෙයාගේ උෂ්ණත්වයත් අඩු වෙනවනේ. එතකොට 30 වෙනකොට මෙයාගේ පාඨාංක දෙක සටහන් කරගන්න. මට 30 දී පාඨාංක ඕන 35 විතර වෙනකන් රත් කරනවා 35 විතර වෙනකන් රත් කරලා ඉවරලා ඊට පස්සේ මම මෙයාගේ පාඨාංක සටහන් කරගන්නේ ඒ අදාළ උෂ්ණත්වය සහ පීඩනාමානයේ පාඨාංක. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ වායු බල්බේ මෙන්න මෙතනින් පල්ලෙහා තියෙන මෙන්න මේ ඇබෙන් පල්ලෙහා තියෙන වායු කොටස අනිවාර්යයෙන්ම ජලයේ තුල තියාගන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ කේශික නවකරට පේන නලයකින් තමයි පීඩනාමාන සම්බන්ධ වෙන්නේ. ඒ නලය තුල තියෙන වාතය අදාළ උෂ්ණත්වයට පත් වෙන්නේ නැහැ. ඒ මේ පැත්තේ විතර රත් කරන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම කරන්න ඕනේ මේ නලය තුල තියෙන වාත පරිමාව අවම කරගන්න ඕනේ මේ බල්බයත් එක්ක සංසන්දනය කරපුවාම. ඒක නිසා තමයි අපි මේ අවස්ථාවේදී ගොඩක් විශාල බල්බයක් භාවිතා වටාඩි ප්ලාස්ට් 500යි ඝන සෙන්ටිමීටර විතර වෙන කෙනෙක් භාවිතා කරනවා. එතන මෙයාට සාපේක්ෂව සංසන්දනාත්මකව ගත්තොත් මේ පැත්තේ තියෙන වායු ප්‍රමාණය ඉතාමත් මිතා චූටි වෙනවා. ඒකයි අපි මෙතන ලොකු බල්බයක් යදාගන්නේ. එහෙනම් ලොකු බල්බයක් යදාගත්තොත් අර වායු නලයේ මේ සම්බන්ධක නලයේ තියෙන වාතය
වාතය අදාළ උෂ්ණත්වයටපත් නොවීම නිසා සිද්ධ වෙන දෝෂය අවම වෙනවා. දෝෂය නැති වෙන්නේ නැහැ. දෝෂය අවම වෙනවා. හරිද? හොඳින් මන්තනය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකෙදි විශේෂයෙන්ම රත් කරන්න ඕනේ ඉතා සෙමින්. මොකද හේතුව වායුවක උෂ්ණත්වයත් එක්ක පීඩන විචලනය ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේකට තාපය සපයන්නේ ඉතාමත්ම සෙමින්. මේ පද්ධතියට තාපය සපයන්නේ ඉතා සෙමින්. හොඳින් මන්තනය කරන්න ඕනේ තාපය සපයන අතරතුර. හරිද? ඔක තමයි පරීක්ෂණය කරන විදිය. අපි වැදගත් කරුණු මොනවද කියලා පරීක්ෂණ ලියාගෙන අවසානයේ ලියාගමු. හරි. දාගන්න මාතෘකාව පැටි අංක 24 පීඩන නියමයේ සත්‍යාපනය කිරීම. පීඩන නියමයේ සත්‍යාපනය කිරීම. නැත්තම් නියත පරිමාවේදී වායුවක පීඩනය නැත්තම් නියත පරිමාවේදී වායුවක පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට දක්වන සම්බන්ධතාවයේ සත්‍යාපනය කිරීම කියලා කියන්න පුළුවන්. නැත්නම් පීඩන සාධාරණව කියනවා නම් පීඩන නියමයේ සත්‍යාපනය කිරීම. පීඩන නියමයේ සත්‍යාපනය කිරීම. හරි නේද? හරි ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. බෝඩන් අවශ්‍ය ද්‍රව්‍ය වලට ලියා ගමු. බෝඩන් පීඩන ආමානය. බෝඩන් පීඩන ආමානය. බෝඩන් පීඩන ආමානය සහිත බෝඩන් පීඩන ආමානය සහිත නියත පරිමා වායු උපකරණය. බෝඩන් පීඩන ආමානය සහිත නියත පරිමා වායු උපකරණය. ඒ කියන්නේ මේ සෙට් එකටම තමයි ඒක කිව්වේ. නියත පරිමා වායු උපකරණය. ඊට පස්සේ එකමාවක් 110 සෙල්සියස් 110 සෙල්සියස් නැත්නම් 100 ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අර 100 ජලයේ තාපාංකයට වඩා වැඩි කෙනෙක් මෙතන තෝරගන්න 110 සෙල්සියස් උෂ්ණත්වමානය 110 සෙල්සියස් උෂ්ණත්වමානය ජලයේ සහිත බීකරය බන්සන් දාහකය තෙපාව සහ කම්බි දැල එකමාවක් මන්තය හරි ක්‍රමයේ අර්ථය ලියා ගන්න ඊට පස්සේ ක්‍රමය කියලා දාලා ලියා ගන්න ක්‍රමය පහත අංක 1 කරුණු ඉදිරි ලියා ගමු පහත රූපේ පරිදි ඇටවුම සකස් කරගන්න හරි අංක 2 ජල බඳුන ඉතා සෙමින් රත් කරමින් යම් උෂ්ණත්වයකට අදාළ පීඩනාමාන පාඨාංකය සටහන් කරගන්න පීඩනාමාන පාඨාංකය සටහන් කරගන්න ඊගාව කරුණු තුන්වෙනි එක මෙලෙස උෂ්ණත්වය අංශක 10කින් පමණ වැඩි කරමින් අවස්ථා 6කට පමණ උෂ්ණත්වමාන සහ පීඩනාමාන පාඨාංක සටහන් කරගන්න
ඊට පස්සේ ඊගාව කරුණ උෂ්ණත්වමාන පාඨාංකය වරහන් දාගන්න කෙල්වින් උෂ්ණත්වමාන පාඨාංකය වරහන් ඇතුලේ කෙල්වින් කියලා දාලා වරහන් වහලා සමග පීඩනාමාන පාඨාංකය ප්‍රස්ථාරගත කරන්න පීඩනාමාන පාඨාංකය සටහන් කරගන්න මේ ප්‍රස්ථාරගත කරන්න. හරි ඊගාව කරුණ ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් ලැබීමෙන් පීඩන නියමයේ සත්‍ය බව තහවුරු වේ. හරි නේද? ඔතනට ඉස්සරවම අපි මේ රූපය අඳ ගන්න ඕනේ. මේ රූපය ඇඳලා මේ වගුවත් ගහලා මේ පැත්ත. ඒ කියන්නේ බෝඩ් එකේ තියෙන වම් පැත්ත තමයි ඔතනට ඉස්සරවම දිය වෙන්න ඕනේ. රූපය ඇඳ නම් කරගන්න අනිවාර්යයෙන්ම කොටස් ටික. ඊට පස්සේ එහා පැත්තේ දකුණු පැත්තේ තියෙන ටික තියාගන්න. ප්‍රස්ථාර දෙකම ඇඳ ගන්න සම්බන්ධතාවයත් එක්ක. ඉස්සරවම මේ වම් පැත්තේ බෝඩ් එකේ වම් පැත්තේ තියෙන රූපය ඇඳලා ප්‍රස්ථාර මේක දාගන්න වගුව. ඊට පස්සේ එහා පැත්තේ තියෙන මේ තියෙන ටික ලියාගන්න මේ ටික. මේ පැත්ත. ප්‍රස්ථාර හරිද? දැක්කා නේද? හරි. අපි මේකට අවශ්‍ය වෙන වැදගත් කරුණු තියෙනවා. අපි එකින් එක ලියාගමු. ලියාගන්න යටින් පරීක්ෂණයේ සම්බන්ධ වැදගත් කරුණු. අංක 1. මෙහිදී ජල බඳුනේහි උෂ්ණත්වය ඉතා සෙමින් වැඩි කළ යුතු අතර උෂ්ණත්වය වැඩි කරන අතරතුර ඉතා හොඳින් මන්තනය කළ යුතුය. හරි. දෙවෙනි කාරණාව
චාල්ස් පළමු නියමය සත්‍යාපනය කළ පරිදිම චාල්ස් පළමු නියමය සත්‍යාපනය කළ පරිදිම මෙහිදී උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි වූ පසු දාහකේ නිවා අංශක කිහිපයකින් වැඩි වූ පසු දාහකේ නිවා හොඳින් මන්තනය කරමින් උෂ්ණත්මාන පාඨාංකය අදාළ උෂ්ණත්වයට අඩු වූ පසු උෂ්ණත්මාන පාඨාංකය සහ පීඩනාමාන පාඨාංකය සටහන් කරගනී. උෂ්ණත්මාන පාඨාංකය සහ පීඩනාමාන පාඨාංකය සටහන් කරගනී. තුන්වෙනි කරුණ බල්බය තුල ඇති වාතයේ පමණක් අදාළ උෂ්ණත්වයට පත්වන බැවින් සම්බන්ධක නලය කේශික නලයක් තෝරා ගත යුතුය. එවිට අදාළ උෂ්ණත්වයට පත් නොවුණු වාත පරිමාව අවම කරගත හැකිය. මොකද ළමයි බල්බයෙන් රත් කරන්නේ අනිත් එක රත් කරන්නේ නැහැ නේ. හරි. ඒකටම ලියා ගන්න. මීට අමතරව බල්බේ විශාල කර ගැනීමෙන්ද අදාළ උෂ්ණත්වයට පත් නොවුණු වාතය නිසා සිදුවන බලපෑම නැත්නම් සිදුවන දෝෂය අවම කරගත හැකිය. අදාළ උෂ්ණත්වයට පත් නොවුණු වාතය මගින් සිදුවන බලපෑම අවම කරගත හැක. ඊගාව කරුණ මෙහිදී බල්බය තුල වූ වාතයේ උෂ්ණත්වය මැනිය යුතු වුවත් මනිනු ලබන්නේ ජලයේ උෂ්ණත්වය වන බැවින් එය වාතයේ උෂ්ණත්වයට සමාන කර ගැනීම සඳහා පරීක්ෂණ කාලය තුල හොඳින් මන්තනය කළ යුතු මෙන්ම උෂ්ණත්වමානය
බල්බයට ඉතා ආසන්නයෙන් බල්බයේ මධ්‍යයට වන්නට ස්ථානගත කරයි. බල්බයේ මධ්‍යයට වන්නට ස්ථානගත කරයි. නේද? හරි. ඔක තමයි ළමයි මේ පරීක්ෂණ සම්බන්ධ වැදගත් කරුණු කාරණා කිහිපය. ලේසි. හරිද? මේ පැට්ටිකල එක අමාරු නෑ. මෙතන පීඩනාමාණයෙන් අපිට පිළිම්ම පාඩම් ගන්න පුළුවන් නිසා. මම කියන්නම් ඔගේ පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් ඕක තිබ්බේ අපිට ඔහොම නෙමෙයි. කලින් තිබ්බේ මෙන්න මේ වගේ දෙයක් තමයි තිබ්බේ. කලින් තිබ්බේ අපිට මෙන්න මේ වගේ ඇටවුමක් තමයි ඔකට තිබ්බේ. කෑල්ලක් නෑ එක සමානයි. නමුත් අනිත් පැත්තේ කෑල්ල තමයි වෙනස් වුනේ. ඒකෙදි තිබ්බේ මෙන්න මේ වගේ එකක්. ඔය විදිහටම බල්බේ වායු බල්බේ තිබ්බා. මෙන්න මේ පැත්තේ තමයි නියත පීඩන උපකරණය තිබ්බේ. මේ පීඩනය මැන ගන්න පුළුවන් ඇටවුම තිබ්බේ මේ පැත්තේ. මෙන්න මේ වගේ කොටසක් තමයි එතන තිබ්බේ. අපි මේ කතා කරලා තියෙන පන්තියේදී නම් නියත පීඩන ආමානය නියත පරිමාවේ වායු ශතමානය විදිහට අපි මේව කතා කරා. මෙන්න මේ වගේ. මෙහෙම රසදිය බාහුව දෙකක් තියෙන මේකේ. එක්කෙනෙක් සචල බාහුවක්, එක්කෙනෙක් අචල බාහුවක්. හරිද? මෙතන තියෙනවා රසදිය නියතව තියාගන්න ඕනේ තැනට එනකම් පොඩි සලකුණක් තියෙනවා, දර්ශකයක් තියෙනවා. එතන මේක ඇතුලේ තියෙන රසදිය. මේක ඇතුලේ තියෙන රසදිය මේ සම්පූර්ණ එකල අපි රසදිය මේ පැත්තේ තියෙන රසදිය. මේක අපි මැනගන්නේ පීඩනයේ විදිහට මැනගන්නේ මොකද්ද? ඉතලා අරගෙන පීඩනාමානයේ පාඩම් කෙලින්ම ආවනේ. මේක අපි මැනගන්නේ මෙන්න මේ මට්ටම් දෙක අතර රසදිය වල උසෙහි වෙනස. H කියගේ තමයි අපි මැනගන්නේ. ඒතර මේ පැත්ත අර ඉස්සලා විදිහටම බල්බය තුල ගිල්ලලා මේක මන්තනය කරන්න ඕනේ. මේක මන්තනය කරනවා මෙහෙම උෂ්ණත්වමානය දාලා. මේක ඇටෝම මේ පැත්ත සමානයි. හැබැයි එහා පැත්ත වෙනස්. දැන් අපිට අදාළව කෙලිම පාඨාංකයක් ගන්න බෑ. අපි H කියගේ තමයි පීඩනයේ විදිහට ගන්න. හරිද? ඒ කියන්නේ උෂ්ණත්වමානයේ පාඨාංකයත් එක්ක T එකත් එක්ක මේ පැත්තෙන් ගන්නෙ H කියගේ. ඊට පස්සේ අපි ආව අපිට පීඩනයේ මේ මොකද්ද? අර රසදිය සෙන්ටිමීටර් උසක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාරය අඳිනකොට පීඩනය අඳිනකොට T උෂ්ණත්වයත් එක්ක පීඩනය අඳිනකොට පීඩනය පැස්කල් නැතුව රසදිය සෙන්ටිමීටර් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් මේක SOG දාලා රසදිය වල ඝනත්වයෙන් සහ වෘත්තතරණයෙන් ගුණ කරලා පැස්කල් ආගයක් බවට පත් කරගෙන ඉවල ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. පැස්කල් කරගන්න SOG එකට දාන්න ඕනේ. හේතුව තමයි මේ පැත්තේ එන්නේ රසදිය සෙන්ටිමීටර වලින් තමයි උස එන්නේ. මේකේ වැදගත් කාරණාව තමයි ළමයි අපි සාමාන්‍යයෙන් මෙයාව පල්ලෙහා උෂ්ණත්ව වල රත් කරනකොට මේ පැත්තේ පීඩනය අඩුයිනේ. එතකොට රසදිය මේ පැත්තේ මේකට අපි සකල බාහුව කියන්නේ මෙයාව ගොඩාක් උඩින් තියන්නේ නැහැ. එතකොට මේ පැත්තේ පීඩනය අඩු නිසා මෙතන පීඩනය වැඩිනේ. H වලින් ඇති කරන පීඩනය. එතකොට මේ පීඩනයේ බලපෑම නිසා රසදිය ටික මෙහාට එන්න පුළුවන් මේ නලය ඇතුළට මේ බල්බය තුලට. ඒ වගේම තමයි ගොඩක් උෂ්ණත්ව වැඩි කරනකොට මොකද වෙන්නේ? උෂ්ණත්ව වැඩි කරනකොට මේ වායුවේ පීඩනය ගොඩක් වැඩි වෙනවා. ඒ වායුවේ ගොඩක් පීඩනය වැඩි වෙනකොට ඒ පීඩනයත් එක්ක සම්තුලනය කරන නියත පරිමාණ කියලා කියන්නේ මෙන්න මේ කොටස. එතකොට නියත පරිමාණ කියලා අපි මේක ගන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ බල්බයේ මෙන්න මේ කොටසේ තියෙන පරිමාවයි මෙන්න මේ සිහින් නලයයි මේකත් තේජික නලයක් අපි ගන්න. ඊට අමතරව මෙන්න මෙතනක් පොඩ්ඩක් තියෙනවා. මෙන්න මේ ටික තමයි වායුවේ පරිමාව. ඒ පරිමාව නියතව තියෙන්න බෑ. ඒකයි අපි හැම වෙලේම රසදිය ටික මෙන්න මේ දර්ශක කූර ගාවට එනකන් නියතව තියාගන්න. ඒක කරගන්නේ කොහොමද? අපි මේ බාහුව සචල බාහුව එහාට මෙහාට ගිනිහිල්ලා උඩට පල්ලෙහාට ගිනිහිල්ලා මේ පැත්තේ පීඩනය අඩු වෙනවා නම් මෙයාව ටික පල්ලෙහාට ගේන්න ඕනේ. මේ පැත්තේ පීඩනය වැඩි වෙනවා නම් මෙයාව ටික උඩට ගිනිහිල්ලා මේ රසදිය වල මාවකය මේ දර්ශක කූර ගාවට එනකන් ස්ථානගත කරනවා. එතන මේ වායුවේ පරිමාව මොකද වෙන්නේ? පරිමාව නියතව තියෙනවා. මොකද මෙතන මාකෙක් ගාවට එනකන් විතරනේ තියෙන්නේ. හැබැයි මෙතනත් අර ගැටලුවම තියෙනවා මොකද්ද? මෙන්න මේ සම්බන්ධක නලයේ මෙන්න මේ කෑල්ලේ තියෙන සම්බන්ධක නලයේ තියෙන පීඩනය මෙන්න මේ මම රවුම් කරන කොටසේ තියෙන පීඩනය අදාළ උෂ්ණත්වයට පත් නොවුණු වාතය තමයි ඉන්නේ. මෙතන විතරයි අදාළ උෂ්ණත්වයට පත් වෙච්ච වාතය ඉන්නේ. ඒක නිසා මම මේ රවුම් කරපු කොටසේ තියෙන වාත පරිමාව අවමයක් කරන්න ඕනේ. හරිද? ඕක තමයි කලින් සිලබස් එකේ තිබ්බ පැට්‍රිකල් එක. මෙයාගේ උස තමයි අපි මැනගන්නේ පීඩනයේ විදිහට. හරිද? ඒකට වඩා අරක ලේසි දැන් පීඩනාමානයෙන් කෙලින්ම අපිට පීඩනය අගය මැනගන්න පුළුවන්. මෙයාව ගත්තොත් අපිට රසදිය සෙන්ටිමීටර වලින් අඳින්න පුළුවන් ප්‍රස්ථාරය. එහෙම නැත්නම් පැස්කල් කරන්න ඕන නම් HOG P සමාන HOG සමීකරණයට දාලා ඔයකට දන්නවා රසදිය සෙන්ටිමීටර එයාගේ පැස්කල් ආගේ බවට වත් ගන්න රසදිය වල ගණන්තය 13600 සහ ගුරුත්වාකර්ෂණයෙන් ගුණ කරන්න ඕනේ. H කියගේ හැබැයි අනිවාර්යෙන් සෙන්ටිමීටර එක්කෙනා මීටර වලින් ආදේශ කරන්න ඕනේ. මිලිමීටර වලින් දුන්නොත් එයාත් මීටර කරන්න ඕනේ. සෙන්ටිමීටර වලින් දුන්නොත් 100ෙන් බෙදන්න ඕනේ. මිලිමීටර වලින් දුන්නොත් 1000ෙන් බෙදන්න ඕනේ. මේක තමයි කලින් සිලබස් එකේ තිබ්බ ප්‍රැක්ටිකල් එක. ඒතර අපි මෙතනදී මෙතන පරිවාරක ආවරණයක් භාවිතා කරනවා. මේ පැත්තේ තියෙන උණුසුම, මේ පැත්තේ තියෙන උණුසුම, මේ පැත්තේ තිබ්බ උණුසුම මේ පැත්තට යන එක වළක්ව ගන්න. මේ පැත්තේ තියෙන උණුසුම මේ පැත්තට යන එක වළක්ව ගන්න. ඊට අමතරව මෙතනදී අපි ගන්නේ බල්බේ ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා. මේ බල්බේ අචලව තියෙනවා මේ බල්බේ ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා. මොකද බල්බේ ප්‍රසාරණය වුණොත් එහෙම වායුවේ පරිමාව නියතයි කියලා අපිට සලකන්න බෑ. මේ බල්බයක් ප්‍රසාරණය වෙනවා ඇත්තටම. එතකොට
මේ බල්බේ ප්‍රසාරණය අපි නොසලකා හැරලා තමයි සම්බන්ධතාවය ගන්න. ඇත්තටම බල්බේ ප්‍රසාරණය ගත්තොත් එimhe ওই සම්බන්ධතාවය හොම වෙන්නේ නැහැ. හරිද? ඕක තමයි පීඩන නියමයේ නැත්තම් චාල්ස් දෙවන නියමයේ සත්‍යාපනය කරනදී අපි විද්‍යාගාරදී අනුගමනය කරන ක්‍රමය මේක ව්‍යුහගත රචනා එක්කද එන්න පුළුවන්. මොකද පැට්‍රිකල් වලින් අපේ ප්‍රශ්න හතර හැදෙන්නේ ව්‍යුහගත රචනා එකේ. හරිද? ලොකු අමාරුකමක් නැති පැට්‍රිකල් එක සරල පැට්‍රිකල් එකක්.